යතහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කරුණක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම ශ්‍රාවක ඔබ වෙනුවෙන් දේශනා කරවන්නට ධර්ම දානමී පින්කම සඳහා සම්බන්ධ වෙනවා. බුත්තල මල්ගස්යාය ධනංජලී නිවසෙහි පදිංචි සම්පත් අනුරප්‍රිය මහත්මයා හා ධම්මිකා කුමාරි මහත්මිය කියන මෙන්න මේ සදැහැති පින්වන්තුන් පිරිස. අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ.
මේ පින්වත් පිරිස දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන විශේෂ ධර්ම මාතෘකාව පිළිබඳ. භාග්‍යවතුන් වහන්සේ සමග වසර 25ක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ලසේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරපු මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේගේ කතා පුවතයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡා මාලාවේ දේශනාවල් කිහිපයක් අපි මේ වෙනකොට පවත්වලා අවසන් කළා. පසුගිය දේශනාවේ අපි අවසන් කළා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සුමන කියලා රාජකුමාරයෙක් වෙලා අපේ ආනන්ද හාමුදුරුවෝ ඉපදිලා තමන්ගේ පිය රජතුමාගෙන් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරන්න 3 මාසයක් අවසර ඉල්ලගත්තා. පින්වතුන්ට මතක ඇති සුමන රාජකුමාරයා මොනතරම් වෙහෙසක් ගත්තද නන්ද නම් තමන්ගේ පිය රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරන අවසර ඉල්ලගන්න. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරලා සුමන රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටියේ සිට යොදුන් 120ක් දුරින් සෝබන නම් උයන් පල්ලාට අයිති උයනේ භාග්‍යවතුන් වහන්සේට වස් සමාදන් කරවන්න බෙහෙරක් හැදුවා. සුමන රාජකුමාරයාට මේ සියලුම කටයුතු බොහෝම කෙටි කලකින් අවසන් කරගන්න පුළුවන් වුණා. කහවණු ලක්ෂයක් දීලා ඉඩම මිලටගෙන තවත් කහවණු ලක්ෂයක් වියදම් කරලා මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට වැඩ වාසය කරන්න අලංකාර බුදු කුටියක් නිර්මාණය කරා. තවත් පරිවාර ලක්ෂයක් මහා සංඝරත්නයට රාත්‍රී ගත කරන ස්ථාන වෙනමයි දහවල්ට ගත කරන ස්ථාන වෙනමයි කියලා රත්තිට්ඨාන දිවාට්ඨානය කියන මේ ආකාරී ස්ථාන කුටි වෙන වෙනම පිළියෙල කළා. නන්දනම් පිය රජතුමාට පණිවිඩය යවනවා භාග්‍යවතුන් වහන්සේට දැන් වැඩම කරන්න කියලා. මහරජතුමා භාග්‍යවතුන් වහන්සේට දානයකට ආරාධනා කරලා දන් වළඳන අවසානයේහි භාග්‍යවතුන් වහන්සේට සුමන රාජකුමාරයා තමන්ගේ කටයුතු අවසන් කළ බව දැන්වුවා. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාවෙන් සුමන රාජකුමාරයා යොදුන් 120ක් දොර නිර්මාණය කරලා තිබෙන සෝබන නම් ගෘහපතියාට අයිති සෝබන නම් උද්‍යානයට වැඩම කළා. වැඩම කරපු භාග්‍යවතුන් වහන්සේව රාජකුමාරයා නොයෙක් සුවඳ මල් වලින් සුවඳ දුම් වලින් පොදු පූජා පවත්වලා උන්වහන්සේව විහාරයට වඩම්මවා භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කියලා විහෙර පූජා කළා. සත සහස්සේන මේකීතං සත සහස්සේන මාපිතං ලක්ෂයක් වියදම් කරලා මේ ඉඩම මිලට ගත්තා. ලක්ෂයක් වියදම් කරලා මේ නිර්මාණය කරා. සෝබන නම් වූ මේ උද්‍යානය පටිගන්න මහා මුනින් පිළිගන්නාසේක්වා මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ කියලා ආරාධනාව කළා. විහාර පූජාව සිදු කරයින් පස්සේදී වස් එළඹීම ආරම්භ කරා. වස් ආරම්භ කරන දවසේ සුමන රාජකුමාරයා කල්පනා කරනවා මම මේ තරම් වියදම් කරලා විහෙර විහාර හැදුවට භාග්‍යවතුන් වහන්සේලා කැමති ආමිසයට වඩා ධර්මයට. බුදුවරු ධර්මයට ගරුයි. ප්‍රත්‍ය දෙස උන්වහන්සේ ලැස් යොමු කරන්නේ නැහැ. මේ කාරණාව හිතට ආපු සුමන රාජකුමාර අදිෂ්ඨානයක් කරනවා. එහෙනම් මමත් මෙතෙන් පටන් භාග්‍යවතුන් වහන්සේ වගේ වස්ත්‍ර දෙකකින් යැපිලා මේ 3 මාසෙම දස සීලානි සමාදීත්වා දසසිල් සමාදන් වෙලා ඉදේව වසිස්සාමි මේ ස්ථානයේ වාසය කරනවා කියලා අදිෂ්ඨාන කළා. අපි පසුගිය සතියේ දේශනාවට ওই ප්‍රමාණයට එනකන් සාකච්ඡා කළා. මම මේ දේශනාවේදී අවසානයේදී කිව්වා මේක බොහොම විශේෂ සිල් වෘතයක්. මොකද අපේ සමාජයේ බොහෝ දෙනෙක් අපි දකිනවා මාසෙකට එක දවසක් සිල් රකින්නවා. පොහොය දවසේ උපෝසත සීලය ආරක්ෂා කරන්න ලංකාවේ බොහෝ දෙනෙකුගේ උනන්දුවක් තියෙනවා.
හැබැයි සිල් රකින අය දන්නව කොහොමද තමන් සිල් රකින්නේ කියලා. සාමාන්‍යයෙන් සිල් රකින අය පැය 24කින් බොහෝම අඩු කාලයක් පැය 12කටත් වඩා අඩු කාලයකුත් රකින අවස්ථාවල් අපි දකිනවා. පින්වත්නි අපේ ශාසනයේ කිසිම තැනක නැහැ මේ පැය 12ක් එහෙම නැත්නම් අර්ධ උපෝසතයක් රකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ පැනවීමක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සඳහන් කරලා තිබෙන්නේ මේ ශාසනයේ උපෝසත සිල් රැකීමේ 15ම මට්ටම තමයි එක දවස. එකවම මට්ටම. එක දවසක් කියලා කියන්නේ පුරා පැය 24ක්. නමුත් අද කාලේ අපි දකිනවා බොහෝ දෙනෙක් මේ විදියට සිල් රකින්නවා දකින්න ලැබෙනවා හරි අඩුයි. පින්වත්නි මේ දරණ වීරියෙන් පාඩුව වෙන්නේ Tamanටමයි. අපට බොහෝ අවස්ථාවක් ලැබිලා තියෙනවා ජීවිතේ මේ පුරුද්ද ඇති කරගන්න. අපට හැම සම්පත්තියක්ම ලැබිලා තියෙනවා. අවස්ථාවක් ලැබිලා තියෙනවා. විවේකයක් ලැබිලා තියෙනවා. ධර්මයේ ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. ඒ හැමදේම ලැබිලා තිබෙන අපි මේ කටයුත්ත වෙනුවෙන් යම් වීරියක්වත් දරන්නේ නැත්නම් ඒකේ සැබෑ පාඩුව Tamanටමයි. අපේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක ශාක්‍යයන්ගෙන් ගිහිලා ප්‍රශ්නයක් අහනවා. ශාක්‍යයන් නුඹලා මාසෙකට කී දවසක් සිල් රකින්නවද? සමහර දිනේ අඩු කල් තමයි සිහිපත් කළේ. දවසක් දවස් කිහිපයක් ඒ විදියට උත්තර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා ශාක්‍යයනි නුඹලාගේ ඔය වෘත්තිය යම් දිනක් යම් කාලයක් නොකළොත් වෙන පාඩුව බොහෝයි. හැබැයි නුඹලට ඒ පාඩුව වෙන්නේ මේ ජීවිතේට පමණයි. හැබැයි නුඹල එක දවසක් කෝ සිල් ගන්න ප්‍රමාද වුණොත් ඒකින් පාඩුව සංසාරයටමයි. බලන්න පින්වත්නි අද අපි දකිනවා සමහර දෙනෙක් ව්‍යාපාර කරද්දී තමන්ගේ ව්‍යාපාරය නවත්තන්න කැමැත්තක් නෑ. එක දවසක් හෝ ව්‍යාපාරයක් නැවැත්තුවොත් ඒ අයට බොහෝ පාඩුවක් තියෙනවා. අපි හිතමු රෙදි මසන ආයතනයක් තියෙනවා. මේ ඇඟලුම් කර්මාන්ත ආයතන සාමාන්‍යයෙන් නිවාඩු දෙනම හරි අඩුයි. ඒ මොකද උන්ට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් එක දවසක් වහනවා කියලා කියන්නේ කි ලොකු පාඩුවක් තියෙනවා. සමහරලාවට දීර්ඝ දවසක් එහෙම වහන්න වුණොත් ඔවුන්ගේ ආයතන නවත්තන්න පවා ඉඩ තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ පාඩුව පින්වත්නි මේ ජීවිතේ ව්‍යාපාර කරන අයට ව්‍යාපාරයක් නැවැත්තුවොත් ලොකු පාඩුවක්. හැබැයි මේ ජීවිතේ පින්වත්නි සිල් රකින්න අපි එක දවසක් හෝ සිල් රකින්න අපි ප්‍රමාද වුණොත් ඒකේ පාඩුව මුළු සංසාරයටමයි. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම අපට මේ සිල් සමාදන් වීමට පුළුවන් තරම් වීරිය වඩන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ගිහි ජීවිතේ ගත කරන ඔබට යන්න පුළුවන් උපරිම මට්ටමක් තියෙනවා සීලේ. නමුත් අපට මේ කාරණාව පිළිබඳව ලාභය හිතට දැනෙන්නේ නැති නිසා ඒකට යොමු වෙනවා උනන්දුව හරි අඩුයි. ලාභී හිතට නොලැබීමමයි උනන්දුව අඩුවීමට ප්‍රධානතම හේතුව. මම මේ කාරණාව ටිකක් විස්තර කළේ අපේ ශාසනයේ මේ එක දවසක් උපෝසතය රකින්න එකත් අවම මට්ටමක් මම සඳහන් කළා. අපි තුමු උසස් පෙළ අධ්‍යාපනයේ හදාරන ළමයි විෂයන් 3කට ඉදිරිපත් වෙනවා. ප්‍රධාන විෂයන් 3න් ඒ 3ටම අපි හිතමු එස්සාමාර්ථ 3ක් ගත්තොත් ඒකින් කියන්නේ ඒ ළමයා සමත් හැබැයි අවම මට්ටම. ඒක දියුණු මට්ටමක් නෙමෙයි අවම මට්ටම. ඒ වගේ තමයි මේ ශාසනයේ එක දවසක් පූර්ණ උපෝසතය සමාදන් වුණත් අවම මට්ටමක්. හැබැයි ඒකවත් නොකළ ගත්තොත් ලොකු පාඩුවක්. නමුත් මේ ශාසනීට වඩා දියුණු මට්ටම් තියෙනවා. එක මට්ටමක් තමයි දින 6ක් සිල් සමාදන් වීම. පුරපක්ෂයේ පළමු දවසයි
දෙවන දවසයි තෙවන දවසයි. අවපක්ෂයේ පළමු දවසයි දෙවන දවසයි තෙවන දවසයි. එ පසළොස්වක දවසට කලින් දවසේ පසළොස්සක දවසේ පසළොස්සක දවසට පසු දවසේ. මෙන්න මෙහෙම සිල් රකින්න විදිිය අපේ ශාසනී තියෙනවා. සාමාන්‍යයෙන් විමානවත්තු පාලීහි සමහර කතාවල තියෙන්නේ සමහර දෙවිවරු පින්වතුනි දෙව්ලොව ගිහිල තියෙන මාසකට දින 6ක් සිල් රැකලා. එහෙනම් දිවිලෝකෙට යන්නත් අඩුම මාසකට දවස් 6ක් සිල් රකින්න ඕන. දැන් මෙතන කියන්නේ ඊටත් වඩා දියුණු මට්ටමක්. සුමන රාජ කුමාරයා දැන් අදිෂ්ඨාන කරනවා අෂ්ටාංග උපෝසත සීලය නෙවෙයි දසාංග උපෝසත සීලය සමාදන් වෙන්න. දස සිල් සමාදන් වෙන්නේ දැන් මේ කුමාරයා සෝදානම් වෙන්නේ. මුළු ජම්බුද්දීපේටම අධිපති රජකම් කරන මහරජුරුවන්ගේ පුතා. මොනතරම් සැප සම්පත් තියෙන්නේ නැද්ද? නමුත් දැන් අදිෂ්ඨාන කරනවා වස්ත්‍ර දෙකක් මුළු 3 මාසෙම පරිහරණය කරමින් බුදුරජාණන් වහන්සේ වගේ මමත් 3 මාසෙම දසාංග උපෝසත සීලය සමාදන් වෙනවා. ඒකට කියනවා පින්වත්නි ප්‍රාතිහාර්ය පක්ෂයේ සීලය කියලා. අද බොහෝ දෙනෙක් මේ කරුණ දන්නේවත් නැහැ. එක දවසක් සිල් රැකීම මම සඳහන් කරා බොහොම අවම මට්ටම. මාසයකට දවස් 6ක්වත් සිල් රැක්කොතින් ඒක යම් මට්ටමක දියුණු මට්ටම. බිම්බිසාර මහරජතුමා රාජ්‍ය කරන ගමන් එහෙම සිල් රැකලා තියෙනවා. හැබැයි ඊටත් වඩා සුවිශේෂී දියුණු මට්ටමක් තමයි 3 මාසයක් එක දිගට උපෝසත සීලය ආරක්ෂා කිරීම. සුමන රාජකුමාරයා දැන් ඒකට සූදානම් වෙන්නේ. ඒකට කියනවා ප්‍රාතිහාර්ය පක්ෂයේ සීලය කියලා. 3 මාසයක් වස් 3 මාසෙම උපෝසත සීලය එක දිගට ආර්යකාන්ත වෙන ආකාරයට රැකීම. සුමන රාජකුමාරයා තමන්ගේ ඥාති පිරිවරට කතා කරලා සියලුම අමාත්‍යවරුන් රැස් කරවලා ඔවුන්ට කියනවා නුඹලා මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් දෙන්න. මේ 3 මාසෙම තුම්හේ කීනාසව සත සහස්ස ඉමිනාව නීහාරේන තේමා සංදානං දදීයාත. නුඹල මෙන්න මේ විදියට 3 මාසෙම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න. මම මෙතෙන් පටන් මේ 3 මාසෙම බුදුරජාණන් වහන්සේ අනුව වස්ත්‍ර දෙකකින් පමණක් යැපෙමින් දස සීලය සමාදන් වෙනවා කියලා සීල පිරිසව දැන්නුවා. දැන් සුමන රාජ කුමාරයා දස සිල් සමාදන් වෙලා සෝබන නම් උයනෙහි නිර්මාණය කරපු ඒ විහාරෙම වාසය කරනවා. හැබැයි අපි දන්නවා මේ සුමන රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ වැඩැම්මෙව්වත් මහා සංඝරත්නයේ වැඩැම්මෙව්වත් ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩැම්මෙව්වත් මේ සුමන රාජ කුමාරයා මෙතන ඉන්න එක්තරා තෙරුන් වහන්සේ නමක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර දැරූ සුමන නම් මහතෙරුන් වහන්සේ. එනිසා සුමන රාජකුමාරයා මේ සුමන තෙරුන් වහන්සේගේ කුටිය සමීපයේම වාසය කරා. සුමන රාජකුමාරට පේනවා සුමන මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වත් සිදු කරන විදිය. ඒවත් දකිනකොට තවත් සුමන මහතෙරුන් වහන්සේට සුමන රාජකුමාරයා පිළිබඳව පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා. එතකොටත් හිතනවා මේ මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මොනතරම් සමීපයිද. අපි පසුගිය දේශනාවේදී මේ කාරණා විශේෂයෙන් මතක් කළා. මේ සුමන රාජකුමාරයට හිතෙන්නේ සාමාන්‍ය සිතුවිල්ලක් නෙමෙයි. සුමන රාජකුමාරයා දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මට්ටම. ඒක දන්න නිසා සුමන රාජකුමාරයා පුදුම ආසාවකින් බලන් ඉන්නේ මේ අනිත් තෙරුන් වහන්සේලාට වඩා සුමන මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මොන්න තරම් සමීපයිද කියලා. මොකද මේ විශ්ව ධාතුවම සියලු සත්වයන් අභිභවනය කරගෙන වැඩ ඉන්න මේ මහ උත්තමයන් වහන්සේ ළඟට කෙනෙකුට ලං වෙන්න පුළුවන් නම් ඒ කෙනා සැබෑම පුණ්‍යවන්තයෙක්. භාග්‍යවතුන් වහන්සේ නමකට ලං වෙන්න සාමාන්‍ය කෙනෙකුට බෑ. මිත්‍යා දෘෂ්ටිකයෙකුට බෑ. අකුසල් දැඩිව කරපු කෙනෙකුට බෑ. භාග්‍යවතුන් වහන්සේට ලං වෙන්න.
රතන සූත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ මට්ටම පිළිබඳව පැහැදිලි කරද්දි එක විශේෂයම පැහැදිලි කරලා තියෙනවා. මේ ලෝකයේ සියලු රතනයන් වටින සියලු දේවල් වලට වඩා භාග්‍යවතුන් වහන්සේ උත්තමයි. භාග්‍යවතුන් වහන්සේට සමාන කරන කවුරුවත් නැහැ. රතන සූත්‍රයේදී අට කතාව උදාහරණයක් දක්වනවා. සක්විති රජතුමාට පහළ වෙන චක්කරතනය පරම්පරාවෙන් පිරිසිදු සසරේ පින් කරපු ඒ සක්විත රජතුමාටයි පහළ වෙන්නේ. ඒ වගේ සංසාරයේ අපමණ පාරමිතා පුරපු සංසාරයේ මහ පින් කරපු මහා පුණ්‍යවන්තයන්ට විතරයි භාග්‍යවතුන් වහන්සේව දැකගන්න හෝ ලැබෙන්නේ. රතන සූත්‍ර දේශනාව විස්තර කරද්දී අපි ඒ කාරණාව විශේෂයෙන්ම මතක් කළා. සුමන රාජකුමාරයා දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ මට්ටම. එවන් මහ උත්තමයන් වහන්සේ නමකට හැම මොහොතකම ළඟ ඉඳිමින් උපස්ථාන කරන්න පුළුවන් නම් ඒ ශ්‍රාවකයා සැබවින්ම මහා පුණ්‍යවන්තයි. සුමන රාජකුමාරයාට සුමන මහ තෙරුන් වහන්සේ පිළිබඳව තව තවත් ආසාවක් ඇති වෙනවා. දැන් වස්තුන් මාසේ මේ විදිහට ගත කරගෙන යනවා. වස්තුන් මාසේම අවසන් වෙනවා. වස් පවාරණය වෙන දවස ලඟ වුණාම භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා නැවතත් ආරාධනාවක් කරනවා. ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පාවෙන් තවත් දින 7ක් වාසය කරනසේක්වා. ඇයි දෙවනි වතාවටත් ආයමත් ආරාධනාවක් කළේ? පින්වත්නි, සුමන රාජකුමාරයා 3 මාසෙම හිටියට සුමන රාජකුමාරයා දසංග සීලය සමාදන් වුණා. ඒ නිසා තමන්ගේ අතින් ආහාර පිසින්න, තමන්ට මුදල් යොදවන්න මේවට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා දවස් 7ක් තව ඉල්ලනවා. ස්වාමීනි, මගේ දෑතින් දානයක් පිළියෙල කරලා දෙන්න තවත් දවස් 7ක අවසරයක් දෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ අවසර ලබාගෙන බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහ සංඝරත්නයට 3 සිවුරු පාදමූලෙහි තබමින් පූජා කළා. සත්තමේ දිවසේ බික්කු සත සහසං පාදමූලේ තිචීවරං ටපෙත්වා. මොකද මේ පාදමූලෙහි තබනවා කියලා කියන්නේ? ධර්මී ගොඩාක් තැන්වල මුණ ගැහෙන වචනයක්. භාග්‍යවතුන් වහන්සේට මහ සංඝරත්නයට පාදමූලේ චීවර පූජාව. අද මේ පූජාව දකින්න නොලැබෙන තරම්. පින්වත්නි, මේක විශේෂ පූජාවක්. 3 සිවුරක් පාදමූලේ පූජා කිරීම. පින්වත්නි, මේ ශාසනයේ දියුණු සිල් මට්ටමක් තියෙනවා දුතාංග. ඒ දුතාංගවල එක දුතාංගයක් තමයි පාංශුකූල චීවර පමණක් පරිහරණය කිරීම. එක දුතාංගයක්. මේ පාදමූලේ සිවුරු පූජා කිරීමේදී තිබෙන වටිනම ආනිසංසය තමයි යම් තෙරුන් වහන්සේ නමක් එවැනි දුතාංගයක් දරලා ඉන්නවනම් ආන්නේ තෙරුන් වහන්සේට අනුග්‍රහයක් කරන්න ලැබීම. ඒ අරමුණින් තමයි පාදමූලේ චීවර පූජාවක් කරන්නේ. මේක පින්වත්නි, පාරමිතා පුරපු මහා පුණ්‍යවන්තයි බොහෝ කල් කරලා තියෙන පූජාවක්. පාදමූලේ චීවර පූජාව. අපිත් පින්කම් වලට එකතු කරගන්න පුළුවන් විශේෂ පූජාවක්. මොකද එතකොට තමයි දුතාංගධාරී භික්ෂුන් වහන්සේලාට ඒ සිවුර කැප වෙන්නේ. මෙන්න මේ විදිහට සුමන රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට තවත් දින 7ක් එක දිගට දන් දීලා 7 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි, මම ඔබ වහන්සේට දවස් 7ක් කඳවුරු බැඳගෙන දන් දුන්නා. පිට 4 මාසයකට කලින් ඔබ වහන්සේට මම කඳවුරු බැඳගෙන දන් දුන්නා. මම එහෙම පින්කමක් කරලා ඒ පින්කම් වලින් ස්වාමීනි මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ අනාගතේ මට ශක්‍ර සම්පත්තිය ලැබේවා, මාර සම්පත්තිය ලැබේවා, බ්‍රහ්ම සම්පත්තිය ලැබේවා. ස්වාමීනි, මං එක්කදු ප්‍රාර්ථනාවක්වත් කළේ නෑ. ස්වාමීනි, 4 මාසයක් පුරාවටම මේ හිතේ දවස ගානේ
දළුලන විශේෂ ප්‍රාර්ථනාවක් මගේ හිතේ තියෙනවා. ස්වාමීනී, මම මෙතෙක් කල් කරලා රැස්කරගත්තා වූ මේ මහ පින්කම් වලින් අනාගතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායක තනතුර දරන්ඩ මට ශක්තිය ලැබේවා. අනාගතයේ හරියට ඔබ වහන්සේට උපස්ථාන කරන සුමනත් තේරෝවිය ඒකස්ස බුද්දස්ස උපට්ඨාකාමෝ හෝමි සුමන තෙරුන් වහන්සේ වගේ උපස්ථායක තනතුරක් දරන්ඩ මටද හැකියාව ලැබේවා කියලා අංග 5ක් ඉස්පතු වෙන විදියට භාග්‍යතුන් වහන්සේගේ පාදයන් වන්දනා කරලා ප්‍රාර්ථනාව කරනවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ සුමන රාජකුමාරයාට ප්‍රාර්ථනා විටුවෙන බව දැනගෙන නියත විවරණි ලබලා දෙනවා. රාජකුමාරිය මෙයින් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ඔක්කාකනම් රාජකුලයෙන් පැවතගෙනෙන ශාක්‍ය නම් කුලින් උපන් සිද්ධාර්ථ නම් වූ මහබෝසතුන් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වය ලබනවා. ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරට ඔබ පත්වෙනවා කියලා සුමන රාජකුමාරයට පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ මොහොතේ නියත විවරණ ලබලා දෙනවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ වචනයෙන් සුමන රාජකුමාරයට පුදුම සතුටක් හිතට දැනුණා. දැනිලා හිතනවා බුද්ධාචනමා අද්වෙච්ච කතා හොන්ති. බුදුවරුන්ගේ ළඟ නම් කතා දෙකක් නෑ. යමක් වෙනවා කිව්වොත් ඒකාන්තෙම වෙනවා. දැන් සුමන රාජකුමාරයාගේ ප්‍රාර්ථනාව ඉටු වුණා. එතෙන් පටන් අවුරුදු 90000ක් වැඩ හිටපු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සුමන රාජකුමාරයා බොහෝ කාලයක් පින්දහම් කරගත්තා. දානමානාදී කුසල කර්ම කරලා තමන්ගේ පාරමිතාව තවත් ශක්තිමත් කරගත්තා. කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. එතෙන් පටන් විවිධ ජාතීන් වල විවිධ ආත්ම භාවයන් වල කල්ප ලක්ෂයක් පුරාවටම අපේ ආනන්ද තෙරුන් වහන්සේ නොයෙක් ජීවිතවල උත්පත්තිය ලැබුවා. හැම ජීවිතයක් පිළිබඳවම අපට සඳහන් කරන්න ධර්මීය සංග්‍රහ වෙලා නැහැ. හැබැයි සංග්‍රහ වෙලා තිබෙන කරුණු ප්‍රමාණය කියන්න ගත්තොත් අපට මේ ධර්ම දක්ෂිනාව පුරාවටම ආනන්ද හාමුදුරුවෝගේ කතාව විතරක්ම කියන්න පුළුවන්. ජාතක පාළිය ගත්තොත් ජාතක පාළියේ බොහෝ ජාතක කතාවල ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් සමග එකට පාරමිතා පුරද්දී මුණ ගැහිච්ච අවස්ථාවල් තියෙනවා. ඒවා කියන්න ගත්තොත් අපට බොහෝ කරුණු කියන්න වෙනවා ඒකට. නමුත් මේ දේශනාවෙහි අතරමඟ කොටසක් අපට විස්තර කරලා තිබෙනවා කෙටියෙන්. ඒ තමයි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ අපේ ආනන්ද තෙරුන් වහන්සේ නැවතත් උත්පත්තිය ලබනවා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ උපන් ආනන්ද තෙරුන් වහන්සේ දවසක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වෙලා හිටපු එක්තරා තෙරුන් වහන්සේ නමක් දැකලා උන් වහන්සේට විශේෂ පූජාවක් කරනවා. පිඬු පිණිස හැසිරෙන මේ තෙරුන් වහන්සේට පාත්‍රයට උණු ආහාරයක් ලැබෙනවා. අපහසුවෙන් පාත්‍රය අතිහි තබාගෙන යන මේ තෙරුන් වහන්සේ දැකපු ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ උතුරු සළුව ආධාරකයක් කොට සකසලා තෙරුන් වහන්සේට පූජා කළා. හැබැයි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේදී කරපු පින්කනොත් කෙටියෙනුයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ විදියට කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහෝ පින් රැස් කරගෙන ඊට පසුව පැවති අබුද්ධෝත්පාද කාලේ තවත් ජීවිතයක් ලබනවා. ඒ කාලේ
බරණැස් රජතුමා ලෙස අපේ ආනන්ද හාමුදුරුවෝ උපදින්නේ. දවසක් මේ රජතුමා දකිනවා පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමට ආරාධනා කරලා උන්වහන්සේලාට දන් දීලා තමන්ගේ මගුල්ලුයනේ පන්සල් 8ක් කරවලා එහි වැඩ වාසය කරවලා සප්ත රතන වලින් හදපු පුටු 8ක සප්ත රතන වටින මැණික් වලින් හදපු පාද ආධාරක 8ක් සමග පූජා කරලා වර්ෂ 10000ක් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමටම උපස්ථාන කරනවා. දැන් මේ හැම තැනකම පින්වතුනි තියෙන්නේ උපස්ථාන. මොකද ආනන්ද හාමුදුරුවෝ දැන් තමන් වහන්සේගේ පාරමිතාවට එන්නේ උපස්ථායක තනතුරක් ලබන්න. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ට නොඑක් ජීවිතවල ලැබෙන පින්කම්වලදී උන්වහන්සේ විශේෂයෙන්ම මේ උපස්ථායකත්වයට සුදුසු පින්කම් තමයි වැඩිපුර කරලා තියෙන්නේ. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම චරිත කතා දිහා බලද්දී උන්වහන්සේලාගේ ඒ අග්‍රස්ථානයේ වෙනුවෙන් ඒකට සුදුසු පින්කම් තමයි වැඩිපුර කරලා තියෙන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ කතාවේදීත් තියෙනවා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ එක්තරා බුද්ධ ශාසනයක රටේ රජතුමාගේ සේනාධිපති වෙලා උපදිනවා. රටේ ජනතාවට ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උපස්ථානයක් කරන අවස්ථාවක් නෑ. රජතුමා තමයි දිවිහිමියෙන් උපස්ථාන කරන්නේ. ඒ වෙලාවේ රටේ ජනතාව සේනාධිපතිව තමන්ගේ පැත්තට හරවගෙන රජතුමාට පණිවිඩයක් යවනවා. රජතුමා අපට දන් දෙන අවසර දෙන්නේ නැත්නම් යුද්ධ කළා හරි අපි උපස්ථානෙ ලබා ගන්නවා. සේනාධිපති ගිහිල්ලා ජනතාවත් එක්ක මේ කාරණාව කතා කරලා ජනතාවට කියනවා හොඳයි මම මහරජතුමාගේ මේකට නුඹලට අවසරය අරගෙන දෙන්නම්. හැබැයි පළවෙනි පින්කම මට ඕන. ඒ පින්කම් වල පළවෙනිම පින්කම මට ඕන. පස්සේ රජතුමාත් එක්ක කතා කරලා ජනතාවගේ අප්‍රසාදය පිළිබඳ කරුණු දක්වන රජතුමාව බියටපත් කරලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න ජනතාවට අවසර ලබා දෙනවා. සේනාධිපති තමයි පළවෙනි පින්කම කළේ. ඉතින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ අග්‍රස්ථානයේ තමයි බුද්ධ ශාසනයක පළවෙනියටම මාර්ගඵල ලබන එක. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි මේ ශාසනයේ පළමුවෙනි මාර්ගඵල ලැබපු ධර්මය අවබෝධ කරගත්තු භික්ෂුව. ඒ නිසා තමයි උන්වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නමින් භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ. හැබැයි ඒ ජීවිතයේ සේනාධිපති තනතුර දරද්දී සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා තමයි දන් දෙනකොට දීපු අන්තිම දාන දීලා තියෙන්නේ. ඒ සහෝදරයා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන කලින් අන්තිමටම රහත් භාවය ලැබපු සුභද්‍ර භික්ෂුව. බලන්න මේ පින්කම් වල එකට එකක් සම්බන්ධතාවයක් තියෙනවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පළමුවෙනියටම මාර්ගඵල ලැබුවා. ඒකට සුදුසු පින්කම කරගත්තා. අර සුභද්‍ර භික්ෂුව ඒ ජීවිතයේ අන්තිම දාන දීපු නිසා උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට කලින් තමයි රහත් උනේ. ඒ නිසා උන්වහන්සේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට රහත් බව ලැබපු අන්තිම රහතන් වහන්සේ ලෙස ශාසනයට එකතු වුණා. මම අමතර කරුණක් විස්තර කරේ ආනන්ද හාමුදුරුවෝගේ කතාවෙත් එහෙමයි. උන්වහන්සේට ජීවිත ලැබුණු අවස්ථාවන් වල
වැඩිපුරම කරලා තියෙන උපස්ථායක පින්කම්. භාග්‍යතුන් වහන්සේලාට උපස්ථාන කරනවා, තෙරුන් වහන්සේලාට උපස්ථාන කරනවා, පසේ බුදුරජාන් වහන්සේලාට උපස්ථාන කරනවා. ඒ හැම පින්කමක්ම එකට එකක් සම්බන්ධයි. ඒ විදියට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ ඒ අබුද්ධෝත්පාද කාලයේදී පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට වර්ෂ 10,000ක් උපස්ථාන කරලා ඒ ජීවිතේ පින්කම් කරගෙන මරණයට පත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ තුසිත දිවුලොවින් චුත වෙලා අමිතෝදන මහරජතුමාට දාව මාලිගාවේ උපදිනවා. උපන්න දවසේ මාලිගාවේ හිටපු සියලුම ඥාතින්ව සතුටු කරවනවා. ආනන්දිතේ පමුදිතේ කරොන්තෝ හැම දිනාම සතුටට පත් කරවමින් තමයි මේ කුමාරයා උපන්නේ. ඒ නිසා සතුටු කරවන එකට කියනවා නන්ද කියලා. විශේෂයෙන් සතුටු කරවන එකට කියනවා ආනන්ද කියලා. සියල්ලෝම විශේෂයෙන්ම සතුටට පත් කරපු නිසා අමිතෝදන මහරජතුමා නම් තැබුවා ආනන්ද කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සුද්ධෝදන මහරජතුමාගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවරට වැඩම කරනවා. ඒ කතාවත් දීර්ඝ කතාවක්. නමුත් අපි කතාව මෙතනට එකතු කරගන්නේ එහෙමුණොත් කතාව දීර්ඝ වෙන නිසා. මේ පිඟුතුට මතක ඇති කාලුදායි අමාත්‍යවරයා පවා සුද්ධෝදන මහරජතුමාගෙන් භාග්‍යතුන් වහන්සේට වැඩමවීමට අවසර ගන්න ගියේ මොන පොරොන්දුව මතද කියලා. මහාන වෙන්න අවසර ලබාගෙන තමයි ගිහිලා තියෙන්නේ. ඒ වගේ දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා සුද්ධෝදන රජතුමාට භාග්‍යතුන් වහන්සේ වඩම්මන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළමු වර කිඹුල්වත් නුවරට වැඩම කරනවා. එහෙම වැඩම කරයින් පස්සේදී ඥාති හිතනවා භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ශාක්‍ය කුලේ හිටියානම් මේ වෙනකොට ඒකාන්තයෙන්ම සක්විති රජෙක්. එහෙම සක්විති රජ වුණා නම් ඒ රජතුමාට අතිවිශාල සේනාවක් පරිවාර රජවරු හැටියට ඉන්නවා. පොද සාමාන්‍යයෙන් රජ කෙනෙකුට ගත්තොත් ඒ රජතුමාට විශාල සේනාවක් ඉන්නවා. ඒක පින්වතුනි අපට හිතා ගන්නවත් බෑ. දැන් ධර්මාශෝක මහරජතුමා ගත්තොත් සක්විති රජ කෙනෙක් නෙමෙයි. ධර්මාශෝක රජතුමාට කොයිතරම් රජ පිරිසක් හිටියද කියලා කියනවා නම් අනුරාධපුරයට වඩම්මපු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලබා ගන්න බෝධි මූලයට ධර්මාශෝක රජතුමා මහා සේනාවක් එක තමයි ගමන් කරන්නේ. කොයිතරම් සේනාවක් හිටියද කියලා කියනවා නම් සේනාවේ පළල යොදුන් 3යි. සේනාවේ දිග යොදුන් 7යි. යොදුන් 3ක් කියන්නේ සැතපුම් 30යි. යොදුන් 7ක් කියන්නේ සැතපුම් 70යි. සැතපුම් 30ක් පළල සැතපුම් 70ක් දිග මහා සේනාවක් එක තමයි ගිහිලා තියෙන්නේ. සඳහන් කරලා තිබෙනවා රජවරු විතරක්ම 1000ක් ඉඳලා තියෙනවා කියලා. ඒතකොට ධර්මාශෝක රජතුමාට හිතලා බලන්න මොනතරම් සේනාවක් ඉඳලා තියෙනවද? හැබැයි ධර්මාශෝක රජතුමා කියන්නේ සක්විත රජ කෙනෙක් නෙමෙයි. මහරජතුමා බෝධි මණ්ඩලයට ගමන් කරපු වෙලාවේ දක්ෂිණ ශාඛාව සිඳින්න සැරසෙන මොහොතේ මහා ප්‍රාතිහාර්යයක් බෝධි මණ්ඩලයේදී සිද්ධ වෙලා තියෙනවා. දක්ෂිණ ශාඛාව හැරෙන්න බෝධි මණ්ඩලයේ සියලුම බෝධීන් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ ආශ්චර්ය දෙකපු රජතුමා දින 7ක් බෝධි මණ්ඩලයට පොදු පූජා පවත්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ
එක රජ කෙනෙක් ගත්තොත් විශාල සේනාවක් ඒ රජතුමාට ඉන්නවා. දැන් මෙතන සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා ධර්මදේශනා කරයින් පස්සේදී යමහමා පෙළහර පාලත් ඉවරුණෙන් පස්සේදී ඥාති පිරිස කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ අපේ රාජකුලේ හිටියනම් අනිවාර්යෙන්ම සෑම රාජකුමාරයෙක්ම ඒ රාජ්‍යයට යා යුතුයි. හැබැයි එහෙමයි කියලා අපි උන්වහන්සේව තනි කරන්න හොඳ නැහැ. ඒ නිසා ශාක්‍ය කුලේ අය කිඹුල්වත් නුවර අය තීරණය කරා හැම ගෙදරකින්ම එක රාජකුමාරයා බැගින් ශාසනය පැවිදි කරවනවා කියලා. ඒක නිසා තමයි කපිලවස්තුවෙන් 250කුයි කෝලිය නගරෙන් 250කුයි 500 දෙනෙක් පැවිදි කරවලා එදා මහවනේ මහා සමය සූත්‍රයේ පව පැවැත්වුවේ. හැබැයි මේ පිරිස අතර ශාක්‍ය කුලේ 5 දෙනෙක් වෙනම භාග්‍යතුන් වහන්සේගේ ළඟට යනවා. බද්දිය, අනුරුද්ධ, ආනන්ද, කිම්බිල, දේවදත්ත. මේ රාජකුමාරවරු 5 දෙනත් එක තමයි ආනන්ද කුමාරයාත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙන්නේ. ඒ කතාවත් බොහොම ලස්සන විචිත්‍ර කතාවක්. නමුත් දීර්ඝ විස්තරයක් තියෙන නිසා අපි මෙතනට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජකුමාරවරු 5 දෙනා පිය රජවරුන්ගෙන් අවසරයවත් ගන්නේ නැතුව උපාලි කර්ණවැමියත් එක්ක තමන්ගේ කොණ්ඩේ කපන කර්ණවැමියත් එක්ක තමයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට යන්නේ. යන ගමන් උපාලි කර්ණවැමිය වෙක්කරගෙන යන්නේ මහාන කරන්න නෙමෙයි. ඔහුගේ අතේ සියලු ආභරණ ඇඳුම් දීලා පිය රජවරුන්ට පණිවිඩය අරගෙන යන්නේ. නමුත් උපාලි කර්ණවැමිය කල්පනා කරනවා ශාක්‍යයෝ කියලා කියන්නේ මාන්‍ය අධිකය. ඒකාන්තෙම හිතයි මොවුන් රාජකුමාරවරු මරලා මම මේ ආභරණ පැහැරගත්තා කියලා. එහෙමනොත් මට හිමි වෙන්නෙත් මරණයමයි. මැරෙනවට වඩා ලාභයි මමත් මොවුන් එක ගිල මහන වෙන එක. ඒ නිසා අලියොම හෙළු කෙළපිඩක්සේ අර සියලු ආභරණ විසි කරලා අර 5 දෙනත් එකතු වෙලා යනවා පැවිදි වෙන්න. පැවිදි වෙන වෙලාවේ පළමුවෙන්ම පැවිදි කරන්නේ කියලා අවසර ඉල්ලන්නේත් උපාලි කර්ණවැමියව. මොකද කුමාරවරු දන්නවා අපි බොහොම මාන්‍ය අධිකයි. අපේ මාන්‍ය යට වෙන්න නම් අපි උපාලි කර්ණවැමියව ඉස්සල වහන කරමු. එතකොට අපේ කණ්ඩායමේ වැඩිහිටි කෙනා වෙන්නේ උපාලි තෙරුන් වහන්සේ. ඒ නිසා උපාලි තෙරුන් වහන්සේ මහාන කරා. ඊට පස්සේ අර 5 දෙනා මහාන වුණා. ඒ 5 දෙනා උපාලි තෙරුන් වහන්සේට වඳිදි තමයි තමන්ගේ තිබෙන අර මාන්නය යටපත් උනේ. තමන්ගේ කෙලෙස් හඳුනගත්තොත් ඒකට අවංක වුණොත් කෙලෙස් යට කරන ක්‍රමයක් තමන් දැනගන්නවා. එහෙම මහාන වෙච්ච මේ පිරිස අතර මන්තානි පුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම කතාවක් අහලා නොබෝ කලකින් ආනන්ද තෙරුන් වහන්සේ සිව්පිලි සිබියාවට පත් සෝවාන් ඵලෙහි පිහිටනවා. මොකද ආනන්ද හාමුදුරු ලබන ඵලය බොහොම විශේෂයි. උන්වහන්සේ ලබන්නේ අර්ථ ධර්ම විමුක්ති පටිභාන කියන මෙන්න මේ සිව්පිලි සිඹියාවට පත් සෝවාන් ඵලය. ඒක දුර්ලභ තත්ත්වයක්. සාමාන්‍යයෙන් සිව්පිලි සිඹියාවට පත් තනතුරක් ලැබෙන්නේ මහරහතන් වහන්සේ නමකට. නමුත් ආනන්ද හාමුදුරන්ට පාරමිතා ශක්තියේ බලයෙන් මේ අවස්ථාව ලැබෙනවා. ওই විදියට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ ඉන්න මේ ආනන්ද හාමුදුරන්ට විශේෂ තැනක් ලැබුණා. අදට කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ බලමු කොහොමද ආනන්ද හාමුදුරුවෝ
භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රෝපස්ථායක තනතුර දැරුවේ කියලා. ඒ කාරණාව ලබන සතියේ සාකච්ඡා කිරීම ආරම්භණි අපි අදට දේශනාව නිමාවට පත් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට ධර්ම දානමේ පින්කම සඳහා සම්බන්ධ වෙලා දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ බුත්තල මල්ගස්යාය ධනංජලි නිවසෙහි පදිංචි සම්පත් අනුරප්‍රිය මහත්මයා සහ ධම්මිකා කුමාරි මහත්මිය කියන මෙන්න මේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 10කට පෙර පරලෝ සැපත් බුත්තල සිංහල වෙළඳ සැලෙහි අධිපතිව සිට මියගිය ඩී.එම්. පියදාස ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් එවැගේම වසර 2කට පෙර මියගිය ජී.එම්. සිරියාවතී ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ ඇතුළු කොට වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් පින්කම තුළින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ උතුම් සද්ධර්ම දේශනාව ධර්ම දානමේ පින්කමක් හැටියට ශ්‍රවණය කරවන්නට net නාලිකාවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට දායකත්වයේ දරමින් රැස් කරගත්තා වූ සියලු කුසල කර්මයන්ගේ බලයෙන් මිය පරලෝකීය ආදරණීය දෙමාපියන් ප්‍රධාන සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකීය ජීවිතය සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආර්.එම්. කරුණාවති මෑණියන්ට හා ජේ.එම්. ප්‍රේමරත්න පියාණන්ට සහ ප්‍රේමසිරි මාමණ්ඩියට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතීෂා, ජනීෂා, තනුල කියන මේ දරුවන් 3 දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ ආදරණීය දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දරුවන් සිදු කරගෙන යනු ලබන සියලු අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා. අනාගත ජීවිතය යහපත් කරගන්නට සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම මුදුන්පත් කරගන්නට ධර්ම දේශනාවෙන් ලබන ධර්ම දානමේ පින්කම්ෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් ආශිර්වාදයක් පිණිසම අනුමෝදන් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අනුරප්‍රිය සම්පත් අනුරප්‍රිය මහත්මයාටත් ධම්මිකා කුමාරි මහත්මියටත් ඒ ඇතුළු කොට ඒ හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ගාම්භීර ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මහත් කරුණාවෙන් අපට උගන්වන අපගේ ගුරුදේවයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ගුරුදේවයාණන් මේ පින් අනුමෝදන් වී නිදුක් භාවය, නිරෝගී භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මියගිය මාගේ පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උපකාර කරන සියලුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් සිව්පසෙන් උපස්ථාන කරන සියලු දායක කාරකාදී හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං